ඊට පස්සේ ආපහු වැදගත් එකකට තියෙනවා මයිකාලිස් මෙන්ටන් ඉක්වේෂන්. එතකොට මේක අර කලින් තැනකත් මේ පාවිච්චි වුණානේ මේ තියෙන hyperbolic shape of the enzymatic curve. hyperbolic ඒව එන්නේ මොකටද? මයිකාලිස් මෙන්ටන් kinetics follow කරන enzymes වලට විතරයි. අනිත් ඒවාට කිව්වේ allostery. ඒ කතාව තමයි මේ මෙතන කියන්නේ. හරිද? ඒතර මයිකාලිස් මෙන්ටන් කියන්නේ මේ හොයාගත්ත මේ එවුන් දෙන්නගේ නම් දෙක. හරිද? ලියනා මයිකාලිස් and Maud මෙන්ටන්. හරිද? ඌ තමයි මෙන්න මේ කියන මේ concept එක හඳුන්වලා දීලා තියෙන්නේ. හරිද? මොකද්ද? මයිකාලිස් මෙන්ටන් ඉක්වේෂන්. ඉක්වේෂන් කියන්නේ මේ නිකන් සමීකරණයක් වගේ ගන්න. හරිද? එතකොට ඉක්වේෂන් එක හඳුන්වලා දෙන්නේ මයිකාලිස් මෙන්ටන්. එතකොට ඒක කියන්නේ මොකද්ද? In this model the enzyme reversibly combines with its substrate to form an enzyme substrate complex that subsequently yield a product regenerating the free enzyme. ඒ කියන්නේ මේ මොඩල් එකේදී මේ enzyme reversibly bind වෙනවලු. හරි? ඒ කියන්නේ enzyme එක substrate එකත් එක්ක bind වෙලා හදන enzyme substrate complex එකක්. ඒකෙන් හදන product එක මේ product එක හදනවා. product එක හදලා ආපහු enzyme එක වෙන් වෙලා ගිහිල්ලා නැවත enzyme එක හැදෙනවා. මේ enzyme එකයි substrate එක එකතු වෙලා enzyme substrate complex එකක් හදනවා. ඒකෙන් ආපහු enzyme එක වෙන් වෙලා product එක නිදහස් කරනවා. ඒතකොට substrate එක product එකට බවට පත් වෙලා. එතකොට මයිකාලිස් මෙන්ටන් ඉක්වේෂන් එකේදී මේක මේ කියන කතාව පොඩ්ඩක් පැහැදිලි කරගත්ත මේ S කියන්නේ substrate, E කියන්නේ enzyme, ES කියන්නේ enzyme substrate complex. එතකොට P කියන්නේ මම කිව්වා මේ enzyme substrate complex එක පස්සේ පත් වෙනවා කියලා මේ enzyme product complex එකක් බවට. පස්සේ පත් වෙනවා enzyme product complex එකක් බවට. එතකොට P කියන්නේ product එක. එතකොට මේ K1 K2 ඒ වෙනම වැදන්නේ. ඒ ඇවිල්ලා මේ අර මොකක්ද කියන්නේ ප්‍රතික්‍රියා නියතය කියන එක. හරි? rate constant. එතකොට ඒ කියන්නේ හැම ප්‍රතික්‍රියාවලම එහෙම එකක් තියෙනවා. එතකොට මයිකාලිස් මෙන්ටන් ඉක්වේෂන් එකේදී කියන්නේ මෙන්න මේක තමයි ඉක්වේෂන් එක. How reaction velocity varies with the substrate concentration. ඒ කියන්නේ මේ reaction velocity එක නැත්නම් ප්‍රතික්‍රියා වේගය කොහොමද substrate concentration එකත් එක්ක නැත්නම් ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. එතකොට ඒක මේ සමීකරණය පොළ හඳුන්වා දීලා තියෙනවා. මොකද්ද? V0 සමානයි Vmax S concentration. ඒ කියන්නේ substrate concentration බෙදීම Km මයිකාලිස් content නෙමෙයි මයිකාලිස් constant ධන substrate concentration. හරිද? එතකොට මෙන්න මේක සමීකරණ ලියන්න ඒක මේ මොකද්ද හඳුන්වන්නේ දැනගෙන ඉන්න ඕන. මොකද්ද V0 initial reaction velocity. V0 කියන්නේ initial මේ reaction velocity. කියන්නේ මේ enzyme substrate දෙක කලවම් කරායින් පස්සේ කලවම් කරපු ගමන්ම තියෙන මේ reaction velocity එක. හරි? ප්‍රතික්‍රියා වේගය. Vmax කියන්නේ මේ ඒ ප්‍රතික්‍රියාව දැන් කලවම් කරාට පස්සේ කොයි වෙලාවක හරි අර මැක්සිමම් තත්ත්වයටපත් වෙනවනේ. හරි? reaction velocity maximum වෙනවනේ. අන්න එතකොට තියෙන වේගය. මොකද්ද velocity එක Vmax. Km කියන්නේ මයිකාලිස් මේ constant. ඒතර ඒක ගන්න විදිය තියලා තියෙනවා මේ K1 ධන K2 බෙදීම K1 කියලා. හරි? දෙක ලොකු වැදගත්කමක් නැහැ. Km සමානයි මයිකාලිස් constant කියන එක දැනගන්න ඕනේ. බස් S කියන්නේ substrate concentration. ඒක පල්ලෙහාට આવත් එහෙම important conclusion about Michaelis Menten kinetics. ඒතකොට Michaelis Menten kinetics වල මේ තියෙන important වැදගත්කම මොකක්ද කියලා තමයි මේ කියන්න හදන්නේ. එතකොට මේ characteristic of Km. මේ Km කියන්නේ මොකද්ද? Km is the Michaelis constant. මේ Km කියන එක කලින් කිව්වනේ Michaelis constant. ඒක ගන්න යාර K1 ධන K2 බෙදීම K1 කියන එකේ. අන්නේ Michaelis constant කියන එකෙන් reflect කරනවා. එකෙන් මේ එකෙන් idea එකක් දෙනවා the affinity of the enzyme for the substrate. ඒ කියන්නේ මේ enzyme එක උගේ substrate එක තියෙනවනේ. උගේ මේ ප්‍රතික්‍රියකය තියෙනවනේ. ඒ enzyme එක ප්‍රතික්‍රියකට දක්වන බන්ධුතාවය නැත්නම් ලැබිකම කියන එක affinity එක. හරි? බැඳෙන්න තියෙන හැකියාව. ගැන idea එකක් දෙනවා මේ Km. හරිද? එතකොට ඒක මෙහෙම කියන්නේ Km is numerically equal to the substrate concentration at which the reaction velocity is equal to half of the Vmax. The Vmax කියන එක කිව්වනේ. ඒ කියන්නේ මේ පත් වෙන මේ උපරිම මේ reaction velocity එක යන්න පුළුවන් උපරිම මේ තැන තියෙනවනේ. ඒකට කියන්නේ Vmax කියලානේ. එතකොට අන්න ඒකෙන් අගේ භාගයක් ගත්තොත් එහෙම. ඒ කියන්නේ Vmax බෙදීම දෙක නැත්නම් භාගයයි Vmax කියන එක ගත්තොත් එහෙම අන්න ඒක තමයි ඕක තමයි සමාන කරන්නේ මොකකටද? ඒක නෙමෙයි සමාන කරන්නේ. ඒ කියන්නේ භාගයයි Vmax කියන එකට මෙහෙම ඉරක් අඳිනවා මේ ප්‍රස්ථාරයට. හරිද? Vmax කියන එක අපි අගේ දාන්නවා. අපි හිතමු 10යි. එහෙනම් භාගයයි Vmax සමානයි 5යි. ඒතර 5 ඉඳන් මෙන්න මේ ප්‍රස්ථාරයට ඉරක් ඇඳලා එතනින් පල්ලෙහාට ඉරක් ඇඳලා මේ
මෙන්න මෙතෙන්ට යනවා. මොකද්ද? සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එකක් ගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? Km කියලා. හරිද? ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් එහෙම රියැක්ෂන් වෙලොසිටි එක භාගයයි Vmax වෙද්දී තියෙන සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක. රියැක්ෂන් වෙලොසිටි එක භාගයයි Vmax වෙද්දී තියෙන සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක. හරිද? ඒක තමයි මේ Km කියන්නේ. එතකොට Km එකෙන් කියන්නේ මොකක්ද ඇත්තටම? Reflect the affinity of the enzyme for that substrate. එන මොකක් හරි enzyme එකකට මේ enzyme එකක් මොකක් හරි substrate එකකට තියෙන බන්ධුතාවය ගැන තමයි කියන්නේ. එතකොට Km does not vary with the concentration of the enzyme. හරි enzyme concentration එක වැඩි වුණයි කියලා මේ Km වෙනස් වෙන්නේ නැහැ. ඒක මොකක් හරි enzyme જાතියකට නියතයක්. හරිද? අපි හිතමු යූරියා වලට දාලා enzyme එකක් තියෙන urease කියලා. හරිද? එතකොට ඒ හැම මේ urease enzyme එකට තියෙන එකම Km එකක්. හරිද? දැන් තව අපි කලින් ගත්ත උදාහරණය lactate dehydrogenase කියන enzyme එක. එතකොට උගේ Km එක තව එකක්. يعني enzyme જાතියෙන් જાතියට තමයි වෙනස් වෙන්නේ. නැතුව වෙන කිසිම එකකට Km කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ පාර small Km. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතමු Km එක පොඩි වුණොත් එහෙම reflect high affinity. අන්න එතකොට මේක වැදගත්. Km එක අඩු වෙනවා කියන්නේ affinity එක වැඩි කියන එක. මොකද්ද දැන් මේ කලින් කිව්වනේ? Km එක reflect the affinity of the enzyme for the substrate. එතකොට small Km එකකින් කියන්නේ affinity එක වැඩි. එහෙනම් large Km එකකින් කියන්නේ affinity එක අඩු. හරි? ප්‍රතිවිරුද්ධ ඒවා. එතකොට small Km numerically small Km reflect a high affinity of the enzyme for substrate because a low concentration of substrate is needed to half saturate the enzyme. ඒ කියන්නේ දැන් small Km එකක් කියන්නේ පොඩි Km එකක් තියෙන එක්කෙනාගේ affinity එක වැඩි කියනෝනේ. ඒකට හේතුව තමයි මේ enzyme වලින් හරියටම භාගය saturate කරන්න. ඒ කියන්නේ enzyme වලින් භාගයකට substrate set කරන්න substrate concentration එක එන පොඩ්ඩයි ඕන. ඇයි උගේ affinity එක ගොඩක් affinity එක වැඩි නිසා substrate හොගාලා මේ bind වෙනවා මේ enzyme එකට. එතකොට ඉක්මනට half saturate වෙනවා. හරිද? කියන්නේ enzymes වලින් භාගයක් ඔන්න ඉක්මනට saturate වෙනවා. ඒකෙන් තමයි මේ Km කියන එක පොඩි යගයක් වෙන්නේ. ඒක large එකේ ගත්තොත් එහෙම ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. ඇයි උගේ affinity එක large Km එකක් උනේ affinity එක අඩුයි. එහෙනම් මොකද්ද? substrate ඉක්මනට bind වෙන්නේ නැහැ මේ enzyme එකට. ටිකක් වෙලා යනවා. හරිද? එහෙම ඉක්මනට bind වෙන්නේ නැහැ. හැබැයි concentration එක වැඩි කරොත් එහෙම bind කරන්න පුළුවන්. එහෙනම් ලොකු concentration එකක් ඕන වෙනවා මේ enzyme half saturate කරන්න. හරිද? enzyme half saturate කරන්න ලොකු මේ substrate concentration එකක් ඕන වෙනවා. ඒක නිසා තමයි කියන්නේ මේ Km එක large වෙනකොට affinity එක අඩුයි කියලා. එතකොට මේක 5.9 කියන එකෙන් පැහැදිලි කරන්න. මේ මෙතන තියෙන වගුවටාවත් එහෙනම් දැන් මේක තියෙන enzyme දෙකක් කරන් තියෙන්නේ. මේ පේනවා. එතකොට enzyme දෙකේ තියෙන මේ දෙකටම තියෙන එකම Vmax එකක්. හරිද? දෙකටම තියෙන එකම Vmax එකක්. එතකොට ඒකේ භාගයයි Vmax කියන එක අපිට ගන්න පුළුවන් නේද? මේක 10 යන භාගයයි Vmax 5යිනේ. එතකොට 5 කියන එකට ආවා. එතකොට ඒකට අදාළ substrate concentration එක තමයි මොකද්ද? Km එක කියලා ගන්න. එතකොට පළවෙනි enzyme එකේ Vmax එක බලලා මෙහෙම පල්ලෙහාට આવත් වෙන උට තියෙනවා Km1 කියලා එකක්. දෙවෙනි enzyme එකේ භාගයයි Vmax බලලා පල්ලෙහාට આવත් උට තියෙන Km2 කියලා එකක්. එතකොට එහෙනම් පළවෙනි එකට තියෙන්නේ low Km එකක්. හරි? ඒ කියන්නේ උගේ Km වගේ අඩු. මුගේ මේ තව එහාට එන්න තියෙන මුගේ Km එක වැඩි. ඒ කියන්නේ මුගේ Km එක අඩු Km1 එක අඩු කියන්නේ මොකද්ද? small Km1 for enzyme 1 reflect high affinity of substrate. ඒ කියන්නේ ඉක්මනට මේ බැඳිලා තියෙන substrate. ඒ කියන්නේ substrate ගොඩක් ඕනේ නැහැ මේ පොඩි concentration එකේදී උ භාගය saturate වෙනවා. හරි saturate කියන්නේ සංතෘප්ත වෙනවා. ඒ පාර දැන් දෙවෙනි enzyme එක බැලුවොත් එහෙනම් මේ උගේ තියෙන Km2 එක large Km එකක් තියෙන මේ උට වඩා වැඩි. දැන් වැඩි substrate concentration එකක් ඕන. ඇයි? උගේ affinity එක අඩු නිසා. low affinity of the enzyme for the substrate. ඒක හරි. පාර මේකට આવත් එහෙනම් relationship of velocity to enzyme concentration. හරිද? enzyme concentration එක කොහොමද reaction velocity එක අඩු වැඩි වෙන්නේ කියලා. The rate of reaction is directly proportional to the enzyme concentration. හරිද? ඒ කියන්නේ මේ reaction rate එක අනුලෝම සමානුපාතිකයි enzyme concentration. ඒ කියන්නේ enzyme concentration එක වැඩි කරොත් එහෙම reaction rate එක වැඩි වෙනවා. enzyme concentration එක අඩු කරොත් එහෙම reaction rate එක අඩු වෙනවා. For example, if the enzyme concentration is halved, halved කියන්නේ මේ භාගයට අඩු කරොත් එහෙම
එනේ එකේ ඉඳන් භාගයට අඩු කරොත් එහෙම අඩු වෙලානේ concentration එක. එහෙනම් මොකක්ද වෙන්නේ? අනුලෝම සමානුපාතික නිසා the initial rate of the reaction as well as of the Vmax. එතකොට රාගයන් දෙකක් තියෙනවා. V not කියන ප්‍රතික්‍රියාව පටන් ගනිද්දීම තියෙන වේගය, Vmax කියන්නේ යන්න පුළුවන් උපරිම වේගය. හරි reduce the half of that the original. මම කිව්ව භාගයට අඩු වෙනවා. හරි. කලින් ඔරිජිනල් කියන කලින් එක වගේ දැන් භාගයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ මෙන්න මේ සමීකරණයක් ගත්තනේ. මොකක්ද ඒකට කියන්නේ මයිකාලිස් මෙන්ටන් ඉක්වේෂන් කියලා. V0 සමානයි Vmax substrate බෙදීම km ධන substrate. එතකොට ඕකෙන් දැන් ප්‍රස්ථාරයක් යනදොත් එහෙම එන්න ප්‍රස්ථාරය තමයි මෙන්න මේ වගේ මේ මම කලින් කිව්වා වගේ hyperbolic curve එකක්. හරිද? මේ එන්නේ hyperbolic curve. එතකොට මේවා සාමාන්‍යයෙන් අර මේ අර ස්ටඩි කරන්න අමාරු curve. හරිද? මේකේ තියෙන මේ අනුක්‍රමණ අනම්මන ගන්න එහෙම සෑහෙන්න අමාරුයි. එතකොට ඔන්න ඕක තියෙන තැන් වෙනස් කළා ඒ තියෙන මේ රියැක්ෂන් එකේ තියෙන මේ V0 Vmax අනම්මන තියෙන තැන් වෙනස් කළා ඕගොල්ලන්ට ගන්න පුළුවන් මෙන්න මේක. මෙන්න මේ කියන එක. හරිද? මේක කරලා බලන්න මේක ගන්න පුළුවන්. මේ කියන මේ කතාව ගන්න පුළුවන්. හරිද? එතකොට ඕක ගත්තොත් එහෙම ඔන්න ඕකේ කරන්නේ මොකක්ද ඒක කරන්නේ if හරි if one එක බෙදීම V0 is plotted versus එක බෙදීම substrate. කියන්නේ 1 divided by substrate කියන එක මේට එරෙහිව ඒ කියන්නේ මෙන්න මෙතන එක බෙදීම S නැත්නම් මෙතන එක කියලා තියෙනවනේ වැඩි කිරීම අහන්න තියෙන. එතකොට එක බෙදීම S කියන එකට එදිරිව හරි දන්නවනේ. ඒක x අක්ෂය විදිහට අරගෙන එක මේ සමීකරණ ගත්තේ කොහෙන්ද? අර කලින් එක උක්ත කරලා තමයි ගත්තේ. මේ අදාළ විදිහට උක්ත කරලා තමයි මේක ගත්තේ. එතකොට මේක එනවා මොකද්ද? y අක්ෂය විදිහට. එහෙනම් මේකේ එන ප්‍රස්ථාරයේ හැඩය මොකද්ද? y සමානයි mx ධන c ආකාරයේ. හරිද? එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් අනුක්‍රමණය සමානයි km මේ m කියන එකනේ අනුක්‍රමණය Vmax. අන්තක්ඛණ්ඩය නැත්නම් c සමානයි එක බෙදීම Vmax. හරි. ඒතකොට ඒක තමයි කරලා තියෙන්නේ. if the එක බෙදීම V0 is plotted versus එක බෙදීම S. හරිද? ඒ කියන්නේ මේ එක බෙදීම S ට ඉදිරියව එක බෙදීම V0 ප්‍රස්ථාරගත කරොත් එහෙම straight line is observed. මේ straight line එක. කියන්නේ මේ කෙලින් තනි ඉරක් ලැබෙන්න ඕනේ. y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක නම් කෙලින් ඉරක් ලැබෙන්න ඕනේ. එතකොට ප්‍රස්ථාර පිළිබඳ දැනීම තියෙනවා නම් අන්තක්ඛණ්ඩය කියන්නේ මේ y අක්ෂය කැපෙන තැන එන y ඒකේ අගය වෙන්න ඕනේ මොකද්ද? එක බෙදීම Vmax. මේ හරියට එක බෙදීම Vmax කියලා අවිල්ල තියෙනවා. ඒ පාර මෙන්න මෙතන x අක්ෂය කැපෙන තැන හරියද? මේ y axis is equal to එක බෙදීම Vmax. ඒක හරිනේ. පැහැදිලි බොහොම පැහැදිලි. ඒ පාර මෙන්න මෙතන කතාව කියන මොකද? x axis is equal to එක බෙදීම ඍණ එක බෙදීම km. කියන්නේ මේ දැන් y අක්ෂය කැපෙන්න තැන නම් බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. මේකෙන් ගන්න පුළුවන් මොකද්ද? එක බෙදීම Vmax කියලා. අය අන්තක්ඛණ්ඩයට සමානයි. ඒතකොට මෙන්න මෙතන ගන්න එක මේ එක බෙදීම km කියලා ගන්න එක ඕන්න මට කරන්න පුළුවන් කොහොමද ගන්නෙ කියලා. එතකොට මෙතන අපි හිතමු මේ කෝණය alpha කියලා. හරිද? එතකොට ඒක අපි අර tan alpha කියන එක හෙව්වොත් එහෙම tan alpha සමානයි මෙතන x මෙතන y කියලා අරගෙන මෙතන x බෙදීම y නේ. හරිද? එතකොට tan alpha කියන එක සමානයි x කියන එකේ අපි අගය දන්න මොකද්ද? ඇයි මේ y අක්ෂය කැපෙන තැනනේ. එක බෙදීම Vmax. එක බෙදීම Vmax. බෙදීම y කියන එක තමයි අපි හොයන්න තියෙන්නේ. ඒතකොට කොහොම හරි y සමාන වෙන්න ඕනේ මෙන්න මේකට. ඒක තමයි මේ කරන්න යන්නේ. එතකොට මේ tan alpha කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙනම් මේ තියෙන ඔය alpha කෝණයම තමයි මෙතනත් alpha කෝණය තියෙන්නේ. එතකොට මේ tan alpha කියන එක සමාන වෙනවා ඇත්තටම අනුක්‍රමණයට. මෙයා සමාන වෙනවා අනුක්‍රමණයට. නැත්නම් m කියලා කියන්නේ උටනේ. එතකොට m වලගේ තියෙන මෙන්න මේකනේ. එතකොට මේක පොඩ්ඩක් ගණන් එහෙම දැනගන්න ඕනේ. හරි. එතකොට මට ගණන් කරන්න බෑ නේද? km බෙදීම Vmax සමානයි එක බෙදීම Vmax
හරි මේ මෙතන මේක ලියන්නේ වරක් y හරිද vmax to vmax කරන්නේ එතකොට y කියන උත්තරොත් එහෙනම් y සමාන 1 බෙදීම k එතකොට ඒක ඍණද කියලා ගන්න නම් බලන්න ඕන පස්තර දිහා බලන්න ඕන මේක තියෙන ඍණ පැත්තේ එහෙනම් ඍණ km කියලා තමයි එන්න ඕන හරි එතකොට අගේ විතරක් ගන්න පුළුවන් 1 බෙදීම km කියලා ඊට පස්සේ අගේ දාදි බලන්න ඕන මේක තියෙන්න ඕනේ ඍණ පැත්තේ නේද කියලා හරිද x එකේ ඉඳන් මේ පැත්තට යන්නේ එහෙනම් ඍණ 1 බෙදීම k හරි ඒකම තමයි ගන්න හරි ඊට පස්සේ දැන් ඔන්න ඕවලා මේ දැනගන්න ඕනේ මේ වගේ මේ කොහොමද මේ අර කලින් තිබ්බ මෙන්න මේ ඉක්වේෂන් එකයි මෙන්න මේක ප්‍රස්ථාර අඳින්න ඕනේ ඉක්වේෂන් එක කොහොමද ප්‍රස්ථාර අඳින්නේ කියන එකයි m කියන එකේ එතන මේ අනුක්‍රමණය කියන එක ගන්න පුළුවන් මේක දන්නවනේ ඊට පස්සේ c කියන්නේ මොකද්ද කියන්නේ මෙතන y අක්ෂය කැපෙන තැන ඊට පස්සේ ආපහු y කියන්නේ මේ මෙතන කැපෙන තැන තියෙන ඒක දැනගන්න ඕන එතකොට ඒව ඕනම් මේ ගාන හදලා ගන්න පුළුවන් නැත්නම් කාට බලන්න ගන්න පුළුවන් කැමති එක ගාන හදලා ගන්න වඩා හොඳයි ඒ පාර ඊළඟට එන්නේ inhibition of enzymatic activity ඒ කියන්නේ මම කලින් කිව්වනේ enzymatic activity එකේ තියෙන විශේෂත්වය තමයි ඌව regulate කරන්න පුළුවන් ඒ කියන්නේ ඌගේ activity එක ඕනනම් වැඩි කරන්න පුළුවන් නැත්නම් ඌගේ activity එක අඩු කරන්න පුළුවන් එතකොට inhibition කියන්නේ ඌගේ activity එක අඩු කරන එක එතකොට any substance that can diminish the velocity of an enzyme catalyzed reaction is called an inhibitor. එතකොට මේ මොකද මේ velocity එක අඩු කරන කට්ටියට තමයි කියන්නේ inhibitors කියලා. හරි. වැඩි කරන කට්ටියට නෙමෙයි අඩු කරන කට්ටියට තමයි කියන්නේ inhibitors කියලා. In general, irreversible inhibitors bind to enzyme through covalent bond. එතකොට දැන් මේ inhibitors කියන කට්ටිය જાතියක් ඉන්නවනේ මේ inhibitors. ඉන්හිබිටෝස්ලා ජාති දෙකක් ඉන්නවා. හරි. එකක් තමයි irreversible කට්ටිය. irreversible කියන එක තේරුම තමයි මු බැඳුනොත් එහෙම ගැලවෙන්නේ. හරිද? ඒකට බැඳෙන්නේ නැති වෙන්න ගැලවෙන්න හොඳට අලවල තියන්න ඕන. ඒකට ඒව තමයි covalent bonds වලින් තමයි මු බැඳෙන්නේ. ඒතර අනිත් කට්ටිය තමයි reversible කට්ටිය. හරි. උන් බැඳෙන්නේ covalent bonds වලින් නෙවෙයි ඊට වඩා දුර්වල bond වලින්. එතකොට උන්ට ගැලවිලා යන්න පුළුවන්. හරි. reversible කට්ටිය reversible inhibitors typically binds to the enzyme through non-covalent bonds හරි non-covalent කියන්නේ covalent නොවන covalent කියන්නේ සහසංයුජ බන්ධන non-covalent කියන්නේ සහසංයුජ නොවන බන්ධන thus dilution of the enzyme individual complex the most commonly encountered types of the reversible inhibition are competitive and non-competitive එතකොට මේ inhibitors වෙන ජාති දෙකයි irreversible reversible ඒකෙන් reversible කට්ටිය ආයෙ දෙකට බෙදෙනවා කොහොමද competitive කියන්නේ මොකක්ද තරංකාරී කියන කට්ටිය non competitive කියන්නේ තරඟ යන්නේ නැහැ හරි මොකද්ද මේ competitive non competitive කියන්නේ ආයෙක පැහැදිලි කරන්න මෙන්න මෙහෙම කොහොමද competitive inhibition කියන්නේ this type of inhibition occurs when the inhibitor binds reversibly to the same site that the substrate would normally occupy මොකද්ද කියන්නේ This type of inhibition occurs when the inhibitor binds reversibly to the same site that the substrate would normally occupy. ඒ කියන්නේ මේ දැන් ඔය enzyme එක substrate එක bind වෙන තැනම තමයි මූ bind වෙන්නේ. ඒ කියන්නේ enzyme එක substrate එක bind වෙන තැන මොකද්ද? enzyme එක substrate එක bind වෙන තැන තමයි මේ active site එක. එහෙනම් මේ active site එකට active site එකට තමයි මූ බැඳෙන්නේ. කවුද? මේ competitive inhibitor කියන එක. ඌව විලක් බැඳෙන්න හදන්නේ active site එකට. එතකොට මොකක්ද වෙන්නේ? ඇක්ටිව් සයිට් එකට දැන් දෙන්නේ බැඳෙන්න යනවා. ඒකෙත් තමයි මේ ඇත්තටම සබ්ස්ට්‍රේට් එක. අනිත් එක මෙන්න මේ කම්පිටිටිව් ඉන්හිබිටර් එක. එතකොට මොකක්ද වෙන්නේ? දෙන්න තරඟ කරනවනේ බැඳෙන්න ඇක්ටිව් සයිට් එකට. අන්න ඒක තමයි මෙතන තියෙන කම්පිටිෂන් එක. ඒක නිසා තමයි උට කියන්නේ කම්පිටිටිව් ඉන්හිබිටර් කියලා. එතකොට ඒක ගැලවිලා යන්න පුළුවන් රිවර්සිබල් කට්ටිය තමයි කම්පිටිටිව් කට්ටිය. එතකොට ඒකේ මෙන්න මේ කතාව ටික දැනගන්න ඕනේ. හරි. Effect of Vmax. The effect of the competitive inhibitor is reversed by increasing substrate හරි එතකොට මේ Vmax කියන්නේ හරි ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් inhibitor එකක් bind වුණාම මේ enzyme එකකට උගේ මේ reaction velocity එක අඩු වෙනවා හරි velocity එක අඩු වෙන්න බෑ reaction වේගය හැබැයි අපි කොහොම හරි කළා මේ දැන් ඕක දැන් මුන් දෙන්න competition කියන්නේ දැන් මුන් දෙන්නම active site එකට බැඳෙන්න මේ බලනවනේ දැන් අපි ඔකෙන් කරන්නේ මේ substrate concentration එක වැඩි කරනවා හරි
පුළුවන් තරම් වැඩි කරනවා. දැන් සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක ගොඩක් වැඩි කරාම මේ දැන් සබ්ස්ට්‍රේට් ගොඩක් ඉන්නවා කම්පියුටර් ඉන්හිබිටර්ස්ලා ටික දෙනා ඉන්නේ. හරිද? එතන ඉන්හිබිටර්ස්ලා සෑහෙන අඩුයි සබ්ස්ට්‍රේට් වලට වඩා. ඇයි මොකද මේක කරන්නේ මේ හයි සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එකදී. ඒ කියන්නේ සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරාම. හරිද? එතකොට එහෙම වැඩි කරාම මේ දැන් උන් නිකන් හිටියන්නේ නැහැ වගේ නේ. ඒ කියන්නේ බොහොම ටික දෙනා ඉන්නේ. අපි හිතමු දැන් මොකද්ද සබ්ස්ට්‍රේට් ලක්ෂයකට විතර මේ කම්පියුටර් ඉන්හිබිටර්ස්ලා දෙන්නේ 3 දෙනෙක් විතර ඉන්නවා. හරි හිටියන්නේ නැහැ වගේ. එතකොට මුන්නිය හිටියන්නේ නැහැ වගේ නිසා මේ the reaction velocity reach the Vmax. හරිද? එතකොට කොහොම හරි අවස්ථාවක Vmax වලට යන්න පුළුවන්. ඒ කියන්නේ substrate concentration එක වැඩි කරනවා අනිවාර්යයෙන්ම Vmax තත්ත්වය නැවත ගන්න. ඒ කියන්නේ උපරිම reaction velocity එකට යන්න නම් computer inhibitorsලා ගොඩක් අඩු මේ සාන්ද්‍රණයක ඉන්න ඕනේ. ඒ කියන්නේ ඊට සාපේක්ෂව substrate concentration එක සෑහෙන්න වැඩි වෙන්න ඕනේ. හරිද? ඒ පාර ඒක පැහැදිලි කරමු මෙහෙම ෆිගර් 5.12 කියන්නේ මෙන්න මේක. ඒතකොට මේක තියෙන්නේ ඒක. මේ තියෙන්නේ මේ තියෙන සාමාන්‍ය අර මයිකාලිස් මෙන්ටන් අර ඒකේ එකනේ. ඒතකොට මේ තියෙන්නේ සාමාන්‍ය enzymatic reaction එකක් with no inhibitor. හරි inhibitor එකක් දාලා නැහැ. ඒතකොට ඌ මෙන්න මේ උපරිම උගේ reaction velocity එක තමයි Vmax. ඒතකොට ඒක භාගය Vmax කියන එක අරගන්න පුළුවන්. ඒතකොට භාගය Vmax කියන එකෙන් අපිට Km එක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ with competitive inhibitor competitive inhibitor එක දැම්මයින් පස්සේ competitive inhibitor දැම්මයින් පස්සේ මොකක්ද වෙන්නේ? දැන් අර reaction rate එක ඇත්තටම මුට වඩා අඩු වෙලා තියෙන්නේ නේ. මුට වඩා අඩු වෙනවා. හැබැයි substrate concentration එක අපි වැඩි කරගෙන ගියොත් එහෙම කලින්ට වඩා වැඩි කරගෙන ගියොත් එහෙම මේ කොයි මොහොතක හරි මුන් දෙන්න flat tirap බවට පත් වෙනවා. හරිද? හැබැයි අර කලින් තත්ත්වෙදී නෙමෙයි. හරිද? කලින් තත්ත්වෙදී නෙමෙයි flat tirap බවට පත් වෙන්නේ. හැබැයි කොයි මොහොතකදී හරි මේ flat tirap බවට පත් වෙනවා. හරිද? ඒතකොට ඒක තමයි කියන්නේ අර මේ substrate එක මේ සෑහෙන වැඩි කරොත් එහෙම මොකද්ද අපිට Vmax අවස්ථාවල් නැවත ගන්න පුළුවන් කියලා. මේ දෙන්නම තියෙන එකම Vmax එක සහ භාගය Vmax එක. හරි මෙතන දැන් ඊළඟට කියන්න යන එක මෙතන පැහැදිලි මොකද්ද Km එක වැඩි වෙනවා කියලා. අපි දැන් ඒක බලමු. එතකොට effect on Km. හරිද? effect on Vmax. Vmax එකේ මොකක්ද වෙන්නේ? Vmax එකේ වෙනසක් නැහැ. හරිද? Vmax එක වෙනසක් නැති වෙන්නේ ඉහළ substrate concentration එකේදී ඒ Vmax එකම අපහු ගන්න පුළුවන්. හැබැයි Km එක බැලුවොත් එහෙම competitive inhibitor increase the apparent Km for the given substrate. හරිද? ඒ කියන්නේ මේ Km එක වැඩි කරනකොට මම කලින් පෙන්නුවා වගේ මේ Km එක දැන් අර නිකන් ඉන්නවට වඩා දැන් වැඩි. හරිද? නිකන් ඉන්නවට වඩා දැන් Km එක වැඩි වෙලා තමයි තියෙන්නේ. This means that in the presence of competitive inhibitor more substrate is needed to achieve භාගය Vmax. ඒ කියන්නේ මොකද්ද Km කියන්නේ මොකද්ද? Km කියන්නේ reaction velocity එක භාගය Vmax එද්දී උගේ තියෙන්න ඕන substrate concentration එක. දැන් competitive inhibitor එකක් දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් බැඳෙන ප්‍රමාණය අඩුයි. හරිද? මේ enzyme එකේ activity එක අඩුයි. බැඳෙන ප්‍රමාණය නෙමෙයි මේ enzyme එකේ activity එක අඩුයි. හරිද? enzyme එකේ activity එක අඩු වෙනවා කියන්නේ මොකද්ද? එහෙනම් substrate concentration එක වැඩි කරලා තමයි අපිට ඒ භාගය Vmax ගන්න වෙන්නේ. හරි කලින්ට වඩා substrate concentration වැඩි කරොත් එහෙනම් භාගය Vmax ඒ වගේ Vmax මේ ගන්න පුළුවන්. හැබැයි වැඩිපුර substrate concentration එකක් ඕන. ඒ කියන්නේ කලින්ට වඩා substrate concentration එකක් ඕන. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් දැන් Km එක කලින්ට වඩා වැඩි වෙන්න ඕන. මේ වැඩි Km එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් effect of Km එක ගත්තොත් එහෙම Km එක වැඩි වෙන්න ඕන. එතකොට effect on the Lineweaver-Burke plot. ඒ කියන්නේ අර මේක නෙමෙයි මෙන්න මේක. හරි මේ විදිහට වෙනස් කරලා සමීකරණේ හදලා මේ ප්‍රස්තාවය ගත්තෙන් පස්සේ competitive inhibition shows a characteristic Lineweaver-Burke plot in which the plots of the inhibited and uninhibited reaction intersect on the y-axis at එක බෙදීම Vmax is unchanged. හරිද? ඒ කියන්නේ දැන් මේ විදිහට දැන් ඔය ප්‍රස්තාවය ඇඳලා බැලුවොත් එහෙනම් දැන් මේක විදිහට ඇඳනේ. පාර මේ විදිහට හරි ගස්සලා මේකේ ආකාරයට ඇඳොත් එහෙම මේ inhibited ඒවයි uninhibited ඒවයි ඔය reaction දෙකේම තියෙන මේ ප්‍රස්තාව දෙක තියෙනනේ. ඒ දෙකම කැපෙන්නේ මේකම තැන. ඇයි? එක වෙදීම Vmax කියන තැන තමයි කැපෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? Vmax කියන එක වෙනස් වෙලා නැහැ. ඒකනේ අපි කිව්වේ. Vmax කියන එක අපහුව අපිට ගන්න පුළුවන්. හැබැයි substrate concentration එක වැඩි අවස්ථාවේ තමයි ඒ Vmax එක එන්නේ. දෙවෙනි Vmax එක.
the inhibited and uninhibited reaction shows different x-axis intercepts indicating that the apparent km is increased. ඒ කියන්නේ දැන් මේ තියෙන inhibitor එකක් නැතුව km එක මේ තියෙන inhibitor එකක් ඇතුව මේ කැපෙන තැන x එක. හරි. එතකොට එතන තියෙන මේ එක බෙදීම km කියන තැනදී මේව කැපෙනවා කිව්වා. එතකොට දෙවෙනි අවස්ථාවේ competitive inhibitor එක ඉද්දි එන භාගයයි km එක ගත්තොත් එහෙනම් මේක අර කලින්ට වඩා අඩු වෙලා. භාගයයි km අඩු වෙනවා කියන්නේ km එක වැඩි. හරිද? එහෙනම් km is increased. හරිද? මේක මේ පොඩක් කල්පනා කරලා බලලා ගන්න පුළුවන් මේක මොකක්ද වෙන්නේ කියලා. In the presence of competitive inhibitor because 1 divided by km moves closer to 0 from a negative value. හරිද? ඒ කියන්නේ මුගේ එක බෙදීම km අඩුයි. හැබැයි එක බෙදීම km අඩු වෙනවා කියන්නේ km එක වැඩි. හරිද? එතකොට km එක වැඩි වෙන්න ඕනනේ මේක විදියට. එතකොට අවසානයේ අර take home message එක තමයි මොකද්ද? competitive inhibition එකකදී effect on Vmax එක ගත්තොත් එහෙම Vmax එකේ කිසිම වෙනසක් නැහැ. Km එක ගත්තොත් එහෙම Km එක වැඩි. ඇයි? භාගයයි Vmax කියන එක දැන් achieve කරන්නේ ලොකු substrate concentration එකකදී. හරිද? එතකොට line viewer මේ Berg plot එකෙත් මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. හරිද? කියන්නේ මේ දෙක දැනගත්තොත් ඇති. හරි Vmax unchanged Km is increased. ඒකට දෙවෙනි එකට නෑ ඒකට උදාහරණයක් ගත්තොත් එහෙනම් මේ competitive inhibitors කියන ඒවලට උදාහරණයක් ගත්තොත් එහෙනම් මෙන්න මූව පෙන්වන්න පුළුවන්. කවුද statin drugs. හරි මේ statin කියන්නේ cholesterol synthesis එකේ කරන එක මේ inhibitor කරන එකේ. හරිද? ඒක තමයි උදාහරණය. ඒතකොට මේ පස්සේ ඉවරන්න තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ආකාරය මොකද්ද? reversible cut එක දෙවෙනි ආකාරය තමයි non competitive. non competitive. හරිද? This type of inhibition is recognized by its characteristic effect on Vmax. හරිද? 5.1 non-competitive inhibition occurs when the inhibitor and substrate bind at different site of the enzyme. දැන් අර competitive එකේදී competition එකක් ඇති වෙන්නේ මොකද? උන් දෙන්නම බැඳෙන්නේ එකම site එකට නැත්නම් active site එකට. දැන් බැඳෙන්නේ දැන් substrate එක කොහොමද බැඳෙන්නේ active site එකට. හැබැයි inhibitor එක බැඳෙන්නේ active site එකට නෙමෙයි වෙන different site එකකට. හරි? ඒ enzyme එකේම මොකක් හරි වෙන තැනකට තමයි බැඳෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ තියෙන substrate එක බැඳෙන තැන. ඊට අදාළ මේ තියෙන තැන එපාර මේ මොකද්ද තියෙන මේ non competitive inhibitor එක බැඳෙන්නේ මේ වෙන තැනකට. මේ active site එක තියෙන මෙතන වෙන තැනකට තමයි මේ different site එකකට තමයි බැඳෙන්නේ ඒක. එතකොට එතෙන්දී හැදෙන්නේ මේ මුන් දෙන්න තැන් දෙකකින්. හරිද? එකම දැනට බැඳුනොත් තමයි competition එකක් තියෙන්නේ. එතකොට ඒකේ effect on Vmax එක ගත්තොත් එහෙම uncompetitive inhibition cannot overcome by increasing the concentration of substrate. ඒ කියන්නේ දැන් අරකේ substrate concentration එක වැඩි කළා කොහොම හරි මේ අපිට ගන්න පුළුවන් නේ අදාළ Vmax එක. හැබැයි මේකදී එහෙම ගන්න විදියක් නැහැ. ඇයි හේතුව තමයි ඔය මේ inhibitor එක බැඳුනයින් පස්සේ ඒ enzyme එක සම්පූර්ණයෙන්ම scene එකෙන් අයින් වෙලා යනවා. හරිද? කියන්නේ උන් ආපහු මේ මොකද substrate වැඩි වුණා කියලා දැන් substrate වැඩි වුණු පළියට දැන් ආයි බැඳෙන්නේ නැහැ. හරිද? දැන් අතන නම් එහෙමනේ. මේ substrate වැඩි කරපු ගමන් ඊට සාපේක්ෂව competitive inhibitors එන පොඩ්ඩයි තියෙන්නේ මේ ඇවිල්ලා bind වෙන්න බලන්න. හරිද? එතකොට Vmax එක අපහු ගන්න පුළුවන්. මෙතන එහෙම නෙමෙයි. මෙතන බැඳුණා නෙමෙයි මේ මූ බැඳෙන්නේ මේ වෙන තැනකට. active site එකට නෙමෙයි. ඒ කියන්නේ competition එකක් නැහැ. හරිද? එතකොට ඌ බැඳුනෙන් පස්සේ ඒ enzyme ආපහු වැඩ කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් අපි හිතමු enzyme 100ක් තිබ්බා. ඒක වලින් 50කට ඔය මේ non competitive inhibitor එක බැඳුණා කියලා. එතකොට enzyme 50ම මේ ඔය reaction එකෙන් අයින් වෙලා යනවා. හරිද? උන් ඒ reaction එක ආපහු කරන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? එහෙනම් දැන් කෙලින්ම 100 නම් 50ට ඒ කියන්නේ භාගයකින් reaction velocity එක අඩු වෙනවා. හරිද? එතකොට ඒක substrate වැඩි කරා කියලා කිසිම මේ මුකුත් කරන්න විදියක් නැහැ. ඇයි? දැන් substrate වැඩි කරොත් එහෙනම් අපි කරන්නේ අර ඒකට competition එක වැඩි කරලා substrate බඳවන්න තමයි හදන්නේ. හැබැයි දැන් මෙතන active site එකට නෙමෙයිනේ බැඳෙන්නේ. ඒක නිසා මේ ඒ competition එකේ කිසිම වෙනසක් කරන්න විදියක් නැහැ. මම කියන්නේ තේරෙන්නේ නැති. හරිද? එතකොට ඒක effect on Vmax ගත්තොත් එහෙම non competitive inhibition cannot be overcome by increasing the concentration of the substrate. හරිද? substrate concentration වැඩි කරයි කියලා කලින් වගේ Vmax එක ගන්න විදියක් නැහැ. Thus non competitive inhibitors decrease the apparent Vmax of the reaction. කියන්නේ මොකද්ද? non competitive inhibitors ලා Vmax එක අඩු කරනවලු මේ ඒ reaction එකේ. Vmax එක අඩු කරනවා කියන්නේ භාගය Vmax අඩු වෙනවා. භාගය Vmax අඩු වෙනවා කියන්නේ
මේ sorry මේ decrease the apparent Vmax. ඒ කියන්නේ භාගය Vmax කියන එකත් අඩු වෙනවා. එතකොට ඊට පස්සේ effect on Km ගත්තොත් එහෙනම් non competitive inhibitors do not interfere with the binding of substrate to the enzyme. හරිද? ඒ කියන්නේ මේ substrate binder එකකට ඌ කිසිම මේ interfere එකක් කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ ඒකට කිසිම බලපෑමක් කරන්නේ නැහැ නේ. ඇයි? substrate එක bind වෙන තැන නෙවෙයිනේ bind වෙන්නේ. Thus enzyme shows the same Km. මේකේ Km එක සමානයි. Vmax එක අඩු වෙනවා. කලින් එකේ මොකද්ද වෙන්නේ? Vmax එක සමානයි. Km එක වැඩි වෙනවා. හරිද? ඔන්න ඕක තමයි වෙනස. දැන් දැනගන්නවා. එතකොට effect on Lineweaver-Burke plot. එතකොට Lineweaver-Burke plot එක වැළුවොත් එහෙම මේ Vmax එක අඩු වෙන්න ඕන, Km එක unchange වෙලා තියෙන්න ඕන. අපි බලමු මේක හරිද කියලා. එතකොට මේ තියෙන කලින් ප්‍රස්තාරේ හරි Michaelis Menten එකේ එන ප්‍රස්තාරය ඇඳලා බලුවොත් එහෙම මේ තියෙන ඉන්හිබිටර් එක නැති අවස්ථාවේ මොකක්ද වෙන්නේ? Vmax එක ඒකේ භාගයයි Vmax එක මෙන්න තියෙනවා. Km එක මේ ගන්න. पर දෙවෙනි පාර අඳිනවා Vmax එක කෙලින්ම අඩු වෙලා මේ non competitive inhibitor එක තියෙද්දි Vmax එක කෙලින්ම අඩු වෙලා. හරිද? Vmax එක අඩු වෙනවනේ. competitive කට්ටියගේ Vmax එක අඩු වෙන්නේ නැහැ. හරි උගේ Vmax එකේ භාගයයි Vmax එක ගත්තොත් එහෙම අරුට වඩා පල්ලෙහින් තියෙන්න ඕනේ. ඒ දැන් ඒක අඩු වෙලානේ. හැබැයි බලන්න එකම තැන තමයි Km එක කැපෙන්නේ. හරිද? එකම substrate concentration එකේදී. ඒකට Vmax භාගයයි Vmax අඩු වෙනවා. Km කියන එක වෙනසක් වෙන්නේ නැහැ. ඒ පාර Michaelis constant Km is unchanged. හරිනේ. Km එක වෙනසක් නැහැ. Maximum velocity Vmax apparently is decreased. maximum velocity එක කෙලින්ම අඩු වෙනවා අර ටික බයින්ඩ් වුණාම. හරි ඊට පස්සේ එතකොට ඒකේ එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ මේ regulation of enzyme activity. ඒතර මේක තමයි අන්තිම part එක. මේක ගත්තොත් මේක ඉක්මනට කරොත් එහෙම regulation of allosteric enzyme මේ the enzyme activity එක regulate කරන්න පුළුවන් කිව්වනේ. ඒ කියන්නේ enzyme activity එක වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. හරි. ඒතර වැඩි කරොත් එහෙම enzyme එක කලින්ට වඩා වැඩි මේ reaction velocity එකෙන් වැඩ කරන්න පටන් ගන්නවා. අඩු කරොත් එහෙම අඩු reaction velocity එකෙන් තමයි වැඩ කරන්නේ. එතකොට regulation of allosteric enzyme. Allosteric enzymes are regulated by molecules called effectors, also called modifiers, that bind non-covalently at a site other than the active site. එතකොට මේ allosteric enzyme කියන ඒවා regulate කරන්න පුළුවන්. මේ ඒකට regulate කරන්න නම් මොකක් හරි molecule එකක් bind වෙන්න ඕන. හරිද? ඒ molecule එක bind වෙන්නේ non-covalently. සහසංයෝජන නෙමෙයි. at a site other than the active site. ඒතකොට active site එකට නෙමෙයි බැඳෙන්නේ. හරිද? එතකොට මේ active site එකට නෙමෙයි බැඳෙන්නේ වෙන තැනකට තමයි බැඳෙන්නේ. The presence of an allosteric effector can alter the affinity of the enzyme for its substrate. The presence of an allosteric effector can alter the affinity of the enzyme for its substrate. ඒ කියන්නේ දැන් substrate එකට මේ enzyme එකෙන් substrate එකට affinity එකක් තියෙනවා. මේ බඳුතාවක් නැත්නම් ලැබියාවක් තියෙනවානේ. අන්න ඒක වෙනස් කරන්න පුළුවන් මේ allosteric effector එකෙන්. හරිද? or modify the maximal catalytic activity of the enzyme. හරිද? ඒ කියන්නේ enzyme එකේ වැඩ කරන්න පුළුවන් උපරිම catalytic activity එකක් තියෙනවානේ. ඒක වෙනස් කරන්න පුළුවන්. or both. දැන් මේක බලන්න alter, modify. දැන් මේ කිසිම එකක් කියලා නැහැ increase the affinity of enzyme. එහෙනම් නැත්නම් increase the maximal activity නැත්නම් decrease the enzyme affinity නැත්නම් decrease the maximal catalytic activity. එහෙම නෙවෙයි කියලා තියෙන්නේ මේ alter. ඒ කියන්නේ වෙනස් කරනවා කියලා විතරයි. අඩු කරනවද වැඩි කරනවද කියලා නෑ. ඒ කියන්නේ මේ allosteric modifier වලින් එහෙම නැත්නම් allosteric effectors වලින් මේ enzyme activity වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. හරි. එතකොට ඒක තමයි message එක. ඊට පස්සේ ආයි බලුවොත් තමයි effectors that inhibit enzyme. එහෙනම් enzyme activity එක වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. එතකොට effect එහෙම කරන effectors that inhibit enzyme activity. ඒ කියන්නේ enzyme activity එක inhibit කරන කට්ටියට කියනවා negative effectors. හරි. that inhibit enzyme activity term negative effectors. එතකොට වැඩි කරන කට්ටියට කියන positive effectors. වැඩි කරනවා නම් enzyme activity වැඩි කරන allosteric effectors වලට කියනවා positive, අඩු කරන effectors මේ negative. එතකොට පාර මේකේ තව જાති දෙකක් තියෙනවා මේ homotrophic effectors කියලායි මේ heterotrophic effectors කියලා. When the homotrophic effectors කියන්නේ when the substrate itself serves as an effector, the effect is said to be homotrophic. ඒ කියන්නේ මේ දැන් ඔය
මොකක් හරි අපි හිතමු දැන් සබ්ස්ට්‍රේට් එකක් ප්‍රොඩක්ට් වෙන එකක් තියෙන්නේ. හරිද? එතකොට මේ සබ්ස්ට්‍රේට් එක වැඩ කරනවා ඉෆෙක්ට් එකක් විදියට. ඒ කියන්නේ ඇලස්ටරික් ඉෆෙක්ට් එකක් විදියට මූම වැඩ කරනවා. හරිද? කියන බාහිරින් එන එකක් නෙමෙයි මේ සබ්ස්ට්‍රේට් එකම තමයි එන්සයිම් එකේ ඇලස්ටරික් ඉෆෙක්ට් එක විදියට වැඩ කරන්නේ. එහෙම කරනවා නම් ඒවට කියන හෝමෝට්‍රොෆි. ඒ අරෙන්න වෙන කොහෙන් හරි එකක් ඉෆෙක්ට් එකක් ඇවිල්ලා බැඳෙනවා නම් ඒවට කියනවා මොකද්ද? හෙටරෝට්‍රොෆි. The effector may be different from the substrate. හරි. ඒකට ඒවල මේ ඒ වගේ දීලා තියෙනවා ලොකුට ඕනේ නැහැ. ඊට පස්සේ regulation of enzymes by covalent modification. එතකොට මේ දැන් enzyme activity එක regulate කරන්න පුළුවන් එක ආකාරයක් තමයි මේ allosteric enzymes වලින්. ඒ කියන්නේ allosteric මේ විදියට enzyme regulate කරන්න පුළුවන් අනිත් විදිය තමයි covalent modification කියන එක. හරි. ඒකට තව එකක් පස්සේ කරනවා induction and repression කියන එක. එතකොට මේ දෙවෙනි එක ගත්තොත් එහෙනම් මේ covalent modification එකෙන් කරන්නේ කොහොමද කියලා most frequently by addition or removal of phosphate group. ඒ කියන්නේ phosphate group එකක් add කරලා හරි තියෙන phosphate group එකක් ගලවලා හරි මේ enzyme වල activity එක modify කරන්න පුළුවන්. හරි. එතකොට phosphorylation and dephosphorylation. يعني phosphate group එක add කරනවා නම් කියන්නේ phosphorylation, අයින් කරනවා කියන්නේ dephosphorylation. හරිද? එතකොට මේක තියෙන දැන් මේක මේ ඒ කියන්නේ phosphate කැල්ල සෙට් කරන්නේ කියන්නේ phosphorylation කියන reaction එක කරන්නේ catalyzed by a family of enzyme called protein kinases. ඒ කියන්නේ දැන් මේ enzyme එකට අපිට බඳින්න ඕන මෙන්න මේ phosphate එක මේ enzyme එකට බඳින phosphate එක. එතකොට ඒක බඳන්නේ කවුද? මෙන්න මේ තව enzyme එකකින්. උගේ නම තමයි protein kinase. එතකොට ඌ කරන්නේ ATP වල තියෙනනේ phosphate කැලි 3. ඒ phosphate කැලි 3න් එකක් අරගෙන බඳින මේකට. එතකොට මොකද්ද? එක phosphate එකක් නැති වුණාම ඌ ADP වෙනවා. එතකොට මේ රියැක්ෂන් එක අනිත් පැත්තට කරන්නත් ඕන අවස්ථා තියෙනවා. මොකද්ද? enzyme වල තියෙන phosphate එකක් ගලවලා දාන්න. එතකොට මොකද්ද කරන්නේ? ඒකට ඕන enzyme එක තමයි මූ. ඌ කරන්නේ මේ ජලයත් එක්ක මෙන්න මේක සෙට් කරන එක. ඌ කරන්නේ මොකද්ද? enzyme එකේ phosphate ගලවන එක. එතකොට මේක දැනගෙන ඉන්න එක හොඳයි. මොකද්ද? phosphoprotein phosphatase කියන එක තමයි ඒක කරන්නේ. ඌ කරන්නේ phosphate ගලවන එක. phosphate protein kinase වලින් කරන්නේ phosphate බන්ධන එක. හරිනේ. Phosphate groups are cleaved from the phosphorylated enzymes by the action of phosphoprotein phosphatase. අර මම කලින් කිව්ව එක මේ cleave කියන්නේ මේ ගලවලා දානවා enzyme එකෙන් කවුද? phosphoprotein phosphatase. Response of enzyme to phosphorylation. Depending on the specific enzyme, the phosphorylated form may be more or less active than the unphosphorylated enzyme. ඒ කියන්නේ මේක වෙනස් වෙනවා මේ phosphorylation වුණාම මොකද්ද වෙන කතාව කියලා වෙනස් වෙනවා මේ enzyme එකෙන් enzyme එකට. සමහර enzyme මේ phosphorylated වුණාම ඒ කියන්නේ phosphate කාණ්ඩයෙන් බැඳුනහම ඌ තව active වෙනවා. හරිද? උගේ activity එක වැඩි වෙනවා, stimulate වෙනවා. සමහර enzyme වලට phosphate කැල්ලක් බැඳුනයින් පස්සේ උගේ activity එක අඩු වෙනවා. හරිද? නැත්නම් inhibit වෙලා යනවා. For example, ඒකට දැන් උදාහරණයක් කියනවා. For example, phosphorylation of glycogen phosphorylase. ඒ කියන්නේ enzyme එකක්. ඒකට phosphate කාණ්ඩයෙන් බැඳුනහම phosphorylation of glycogen phosphorylase. ඒකට glycogen phosphorylase වලට phosphate කාණ්ඩයක් බැඳුනහම ඒකේ activity එක වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ enzyme එක මේ තව enzyme එකක් glycogen synthase. උට phosphate කාණ්ඩයෙන් බැඳුනයින් පස්සේ මේ decreases activity එක අඩු වෙනවා. හරි. ඒ enzyme එකට වෙනස් වෙනවා. ඒකට ඒ ස්පෙસિෆික් තැනකට ගියන් පස්සේ මේ එකින් එකට කරන්න පුළුවන්. ඒ පාර අන්තිම જાතිය මොකද්ද? regulation of enzyme activity එක අන්තිම එක තමයි induction or repression of enzyme synthesis. එතකොට මේ the regulatory mechanism described above modify the activity of existing molecules. ඒ කියන්නේ මේ කලින් කිව්ව දෙකක් තියෙනවනේ. එකක් තමයි මේ covalent modification කියන එක, අනිත් එක තමයි allosteric මේ regulation කියන එක. ওই දෙකේම කරන්නේ දැනට තියෙන enzyme තමයි මේ දැනට තියෙන enzyme වල activity තමයි modify කරන්නේ. එක්ක වැඩි කරන්නේ එක්ක අඩු කරන්නේ මේ දැනට තියෙන enzyme වල. However, cells can also regulate the amount of enzyme present by altering the rate of enzyme degradation. More typically, the rate of enzyme synthesis. ඒ කියන්නේ මේ තව විදියක් තියෙන මෙන්න මේ ක්‍රමය. මේ දැන් ඉගෙන ගන්න යන ක්‍රමය මොකද්ද? ඒකලින් කරන්නේ මේ enzyme activity එක වැඩි කරන්නේ enzyme ප්‍රමාණය අලුතෙන් enzyme හදලා.
නැත්නම් එන්සයිම් වල ඇක්ටිවිටි එක අඩු කරන්නේ තියෙන එන්සයිම් ටික ජීර්ණය කරලා ඩිග්‍රේඩේට් කරලා හරිද එක්ක සින්තසයිස් කරලා එන්සයිම් හදලා එන්සයිම් ඇක්ටිවිටි එක වැඩි කරනවා නැත්නම් ඩිග්‍රේඩේට් කරලා මේ එන්සයිම් ඇක්ටිවිටි එක අඩු කරලා මෙව කරනවා හරිද ඒතර කොහොම හරි මේ ওই දෙකෙන් තමයි එන්සයිම් ඇක්ටිවිටි එක වෙනස් කරන්නේ එතකොට ඒ වෙලේ මොකක්ද වෙන්නේ දැනට තියෙන එන්සයිම් අයින් කරනවා ඒක නැත්නම් අලුතෙන් එන්සයිම් හදනවා එතකොට මේ එහෙම එකක් තමයි වෙන්නේ. ඒතර කලින් ඒවලට වඩා වෙනස්. දැන් කලින් ඒවල කරන්නේ දැනට තිබුණ එන්සයිම් වලට මොකක් හරි එකක් අමුණලා මොකක් හරි එකක් ගලවලා තමයි මේ ඇක්ටිවිටි එක වෙනස් කරන්නේ. මේකේ අලුතෙන් එන්සයිම් හදන්න උනක් පුළුවන්. එතකොට the increase or decrease of enzyme synthesis leads to alteration of total population of active site. එතකොට දැන් අපි තුමු එන්සයිම් හැදුවොත් එහෙනම් දැන් ඇක්ටිව් සයිට් ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ඇක්ටිව් සයිට්ස් වලට බයින්ඩ් වෙන සබ්ස්ට්‍රේට් ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ රියැක්ෂන් වෙලොසිටි එක වැඩි වෙනවා. හරිද? නැත්නම් අනිත් පැත්තට ගත්තොත් එහෙනම් මේක ඩික්‍රීස් වුණොත් එහෙම ඇක්ටිව් සයිට් ප්‍රමාණය අඩු වෙනවා. මේ රියැක්ෂන් වෙලොසිටි එක අඩු වෙනවා. අන්න ඒකේ ඔහොම එන්සයිම් ප්‍රමාණය වැඩි කරන ඒවා නැත්නම් සින්තසයිස් කරන ඒවා ඉන්ක්‍රීස් කරන ඒවා. ඒවට තමයි කියන්නේ ඒ විදිහේ රියැක්ෂන් වලට තමයි කියන්නේ ඉන්ඩක්ෂන් රියැක්ෂන්ස්. එතකොට එන්සයිම්ස් අඩු කරන ඒවා හරිද? ඩික්‍රීස් කරන ඒවා. ඒවලට කියන්නේ මෙන්න මේ රිප්‍රෙෂන්. හරි. එතකොට මොකක් හරි එකකින් මොකද්ද එන්සයිම්ස් ප්‍රමාණය වැඩි කරනවා නම් ඒකට කියන්නේ ඉන්ඩක්ෂන් එන්සයිම් ප්‍රමාණය අඩු කරනවා නම් ඒකට කියන්නේ රිප්‍රෙෂන්. හරි. එතකොට එච්චර තමයි.